ඔබ බදාදා පියොමලත් එක්ක එකතු වෙන්නේ. අපි ගිය සතියේ ඔබට මතක ඇති කතා කරා මේ කාන්තාව කියන චරිතය, කාන්තාව කියන රූපය මේ ස්වභාව දහමේ මවලා තියෙන විස්මිත කෙනෙක් කියලා. අපි කිව්වා එහෙම. සුන්දරම සහ අපි කියනවා කාන්තාව කියන එකට අපිට නිර්වචනය කරනවා නම් ගොඩාක් දේවල් තියෙනවා නිර්වචනය කරන්න. මොකද ඒ තරම්ම ශක්තිවත්ව දරා ගැනීමේ හැකියාව තියෙන ඉවසීමත්වම කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා කාන්තාව කියන චරිතය. කොහොම නමුත් මේ කාල සීමාව ගත්තම කාන්තාවකට තමයි ලොකුම පීඩනකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. සමහර අවස්ථාවල ඒක පෞල් පරිසරයෙන් වෙන්න පුළුවන්, රැකියාවේ වෙන්න පුළුවන්, සමාජයේ අපි කටයුතු කරන අවස්ථාවල වෙන්න මේ ඕනෑම තැනකදී කාන්තාව කියන්නේ බොහොම පීඩනින් ඉන්න කෙනෙක්. හැබැයි මේ පීඩනය අපි දරා ගන්න ශක්තිය තිබුණාට මේ දේවල් තමන්ගේ ස්වාමි පුරුෂයාට, තමන්ගේ පවුලේ පිරිසට, දරුවන්ට එහෙම බලපාන අවස්ථාවකුත් තියෙනවා. එහෙම අවස්ථාවන් වලදී කාන්තාවක් විදිහට ඔබ කොහොමද මේ පිළිබඳ කටයුතු කරන්නට ඕන සහ කාන්තාවක් විදිහට මේ දේවල් පිළිබඳව කොහොමද කටයුතු කරන අවස්ථාවේදී දැන කියා ගන්නට ඕන කියන කාරණාව ගැන අද මතක් කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම ඔබ ශක්තිමත් කාන්තාවක් බවට පත් වෙන්න තවත් මොනවද ඔබේ ජීවිතයට එකතු කරගන්න ඕන? මේවා අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ කාන්තාව විතරක් නෙමෙයි, අපි පුරුෂ පාර්ශවයත් සමග සම්බන්ධනය කරගෙනම තමයි කතා කරන්නේ. මොකද කාන්තාවකට විතරක්ම නෙමෙයි මේ දේවල් ඉගෙන ගැනීම තුළින් මේ දෙපාර්ශවයටම ජීවිතය යහපත් කරගන්න පුළුවන්. මොකද මේ විදිහට අපි ඔබව දැනුවත් කරන්නේ සූදානම් වන්නේ පුංචි හෝ දෙයක් ඔබ ඉගෙන ගත්තොත් ඔබේ ජීවිතය යහපත් අතට පත් කරගන්න ඔබට හැකියාවක් ලැබේවි කියන විශ්වාසය තුළදී. ඉතින් අද දවසේදී අපි කතා කරනවා මේ කාරණා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපි සූදානම් වෙන විශේෂයෙන් කාන්තාවන්, පිරිමි පාර්ශවයේ වෙන්න පුළුවන් හැමෝම කොහොමද මේ පීඩනකාරී තත්ත්වයන් හමුවේ නොසැලී ඉන්නේ කියන කාරණේ මතු කරන්න සූදානම්. අද දැනුවත් වෙමු විශේෂාංකය. හොඳයි, බොහොම ගෞරවණීයව පිළිගන්නවා මේ ගැන ඔබව දැනුවත් කරන්න. අද දවසටත් මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා මහත්මයාව. ආයිබෝන් සුබ දවසක්, සුබ නව වසරක් වේවා. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අපි පසුගිය සතියේ කතා කරා හොඳ මාතෘකාවකට අවිල්ලා හොඳ උපදෙස් පිරිසක්ම අපි ලබා දෙන හොඳ ප්‍රතිචාරයනොත් තිබුණා. දැන් කාන්තාවක් කියන චරිතය ඔබතුමා බොහොම ලස්සනට ගිය සතියේ නිර්වචනය කරා මේ ලෝකේ මේ හැමදේම ගෙවෙන්නේ කාන්තාව හරහා කියන කාරණය. දැන් මානසික පීඩනයක් කාන්තාවකට ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් පොදු විදිහට තමයි හැම කෙනෙක්ටම. මේ පීඩනය ඇති වුනහම මූලිකවම ඒ දේවල් තමන්ගේ පවුලේ පිරිසට තමයි මේ දේවල් අපි ප්‍රතිචාරයක් විදිහට එලි දක්වන්නේ. එහෙම අවස්ථාවකදී කොහොමද මේ පවුලට වෙන්න පුළුවන් කාන්තාවට වෙන හානිකාරක තත්ත්වයන් ගොඩාක් තියෙනවා. අපි යම් ප්‍රවිෂ්ටයක් ලබා ගමු මේ පීඩනයත් එක්ක කොහොමද කාන්තාව නොසැලී ඉන්නේ කියන කාරණයට. හොඳයි. සුබ නවසරක් කියලාම කියන්න වෙනවා. මොකද අපි ගිය අවුරුද්දේ කියපු කාරණා ටික ඉස්සරහට අරගෙන යනවා. මෙතනදී සමාධි ඔබතුමිය ඔයා පිළිගන්නට වෙනවා මේ පවුල් ඒකකයේ තුල දැන් කුඩාම පවුල් ඒකකයේ පවුල කියලානේ කියන්නේ සමාජයේ තියෙන. ඒතර ඒකකයේ තුල තීන්දුව తీරන ගැනීම සහ මේ ලයිව් වයර් එක තමයි කාන්තාව කියලා කියන්නේ. එතකොට කාන්තාව මුලින්ම තේරුම් ගන්න වෙනවා ඔවුන්ට ලැබිලා තියෙන කාර්යභාරය ගැන. එතන තමයි අපි ඉස්සලම හිතන්න ඕන දේ. අපි මේ ලෝකේ මේ බිහි වූ දා ඉඳලම කාන්තාවට යම්කිසි සමාජ වගකීමක් දීලා තියෙනවා. දරුවෝ දීම සහ දරුවෝ ටික මේ ලෝකෙට ලස්සනට අරගෙන යනවා කියන කාරණේ. එතකොට ඒක අවබෝධ කරගන්න පළවෙනි දේ. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි එක තමයි දැන් පීඩනය ආපු ගමන් සමාධි මං වගේම ප්‍රශ්න. ඔයා මොකද කරන්නේ? ඔයාට පීඩනයක් ආපු ගමන් අපි සමහර අවස්ථාවල ඒක පවුල කෙනෙක්ට බැනලා හරි මොන හරි දෙයක් කරලා අපි ඒක පිට කරනවා. නැත්නම් සමහර අවස්ථාවල අපිට තනියම ඒක විනදරා ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම සාමාන්‍යයෙන් ඒක අපේ අත්දැකීම එක එකිනාට වෙනස් වෙන්න පුළුවන් නේද? මෙතන කාරණා දෙකක් තියෙනවානේ, ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රතික්‍රියා දැක්වීම. එතකොට අපි මෙතනදී කියන්නේ මේ මනෝ විද්‍යාඥයෝ කියන විදිහට සමාධිය ඔයා අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? චාර දක්වනවද ප්‍රතික්‍රියා දක්වනවද? වහලා තියෙන විදිහට. ප්‍රතික්‍රියාවක් නේ. ඔව්. ඔයා අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියා කරන්න එපා, ප්‍රතිචාරයක් දක්වන්න. ප්‍රතික්‍රියාව කියන එක තමයි ගැටුමක් වෙන්නේ. ප්‍රතික්‍රියාවෙන්. ඔව් ප්‍රතික්‍රියාවෙන් වෙන්නේ දැන් මම ඔයා මට බැන්නක මමත් ඔයාට බනින එක තමයි ප්‍රතිචාරයේදී වෙන්නේ ඇවිල්ලා මට ඒක ඔයාගෙන් ඒ ලැබිච්ච දේ මට ඒක විඳදරාගෙන hina වෙන්න පුළුවන්. අපි පස්සේ කතා කරමු කියලා යන්න. නමුත් ප්‍රතික්‍රියාවේදී වෙන්නේ දැන් ඔයා ඉන්නේ මේ මට්ටමේ, ගෙදර ඉන්න කෙනත් මේ මට්ටමට ආවොත් ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ.
යටත් වෙන්න කැමති නෑ කවුරුත් යටත් වෙන්න උවමනාවක් නෑ. දෙපාර්ශ්වයෙන්. නෑ කිසි කෙනෙක් දැන් මම පිරිමියෙක් විදියට මම යටත් වෙන්න උවමනාවකුත් නෑ. ඔබ මට යටත් විය යුතුත් නෑ. ඒක පැහැදිලිව තේරුම් අරගන්නවා. හැබැයි දැන් ඒක අපි වැරදි විදියට අරගෙන තියෙන අවස්ථා තියෙනවා. අපි ඒක ඉස්සරහට යනකොට කතා කරගෙන යම්. ඊට පස්සේ දැන් අපි කේන්ති ගියාම සමාධි දැන් ඔයා එකට දැන් අපි කියනවානේ මේ ප්‍රතික්‍රියා දක්වනකොට පළවෙනියෙන්ම ඔයාගේ ඇඟ තමයි උණුසුම් වෙන්නේ. පුංචි අවසරයක් ඕන අපිට. එහෙම ප්‍රශ්න තියෙන අය ගොඩක් ඉන්නවනේ. ඔව්. ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා එහෙම. ඒ නිසා අපි ඔබට අවස්ථාවක් ලබා දෙනවා මේ අපි කතා කරන දේවල් පිළිබඳ ඔබට ගැටලු තියෙනවා නම් ඔබටත් උපදෙස් ලබා ගන්න ඕන නම් සජීවීව එකතු වෙන්න 0115 299 299 0115 299 කියන මැදිරි දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා සජීවම මේ තොරතුරු ගැන දැනගන්නත් පුළුවන්. හරි ඔබතුමාට අවසරයි. ඒක මම මුලින්ම කිව්වේ දැන් මේ ප්‍රෙෂර් එක ඔයාට ආපු ගමන් මේකට ඔයා මොකද කරන්නේ? දැන් ඔයාගේ බොයිල් වෙනවනේ. කේන්ති යනවා. දැන් බුදුහාමුදුරුගේ අත්තාන මේව පට්ට මං ඉස්සලම ඔයාට මොකද්ද වෙන්නේ කියන එක තේරුම් අරගන්න. මේ ආපු ප්‍රෙෂර් එක පිට කරනවා නම් වෙන්නේ ඇවිල්ලා ගෙදර ඉන්න සියලු දෙනාම ඔබ එක්තරා තැනකදී ප්‍රතික්ෂේප කරනවා. ඒතර අපි මේ කොවිඩ් එකත් එක්කනේ ඉන්නේ සමාධි. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්කනේ ඉන්නේ. මේ සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක එනකොට ඔබට තියෙන පීඩනය වැඩි. ඒක පිළිගන්නවා. ඒක කිසිම ගැටලුවක් නැහැනේ. හැබැයි මතක තියාගන්න gedara කේන්ද්‍රස්ථානයේ ශ්‍රියාකාන්තාව කාන්තාව මේ රෝල් එක තාත්තට කරන්න බෑ. මං තාත්තා කෙනෙක්. අවුරුදු 23ක විවාහ ජීවිතයේ අත්දැකීම් තියෙනවා. පුතාලා 3 දෙනෙක් ඉන්නවා. මේක කොහොම කරත් සමාධි මේ රෝල් එක මට කරන්න බෑ. ඒක ඔයා වටා තමයි මේ රෝල් එක වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ වෙලාවේදී අපි අපේ තියෙන හැඟීම අපි නියාමනය කරන්නට වෙනවා අනිවාර්යෙන්ම. ගිය අවුරුද්දට වඩා අපි මේක නියාමනය කරන්නට වෙනවා. එහෙම කරපු කට්ටිය තමයි දිනන්නේ. දැන් මගේ ගෙදර බිරිඳ ඉන්නවා. කොතෙක් දුරට හරි යාට නියාමනය කරන්න පුළුවන් තත්ත්වයක ඉන්න නිසා ගෙදර ගැටුම් අඩුයි. සමහර වෙලාවට නියාමනය කරගන්න බැරි වෙච්ච වෙලාවකදී ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා සමාධි අපි හරිම වැදගත් ඒක තේරුම් අරගන්න ඉස්සරට වඩා 2021ට වඩා 22ේදී අපිට මුහුණ දෙන්න තියෙන කාර්යයන් වැඩි. දැන් අපි ගෙදරනේ ගොඩක් වෙලාවට දරුවෝ ඉන්නේ. ඉස්කෝලේ යන්නෙත් නැහැ සමහරවිට ගෙදර ඉන්නේ දරුවෝ. දැන් ඒ නිසා අපි ඉස්සර නම් සමාධි මොකද කරේ අපි ඉස්කෝලෙන් යම් දෙයක් ඉගෙන ගත්ත කියලා ඉස්කෝලේට යවුවා. ගෙදර හිටියේ යම්කිසි කාලයක්. හැබැයි දැන් ගුරුවරයාගේ කාර්යභාරයත් සමාජය ඉගෙන ගන්න කාර්යභාරය දෙකම අම්මා සහ තාත්තා ළමයින්ට කියලා දෙන්න වෙනවා. ඉතින් ඔන්න ඔතන තමයි අර පරමාදර්ශී චරිතය කියන එක ඉස්මතු වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියවනේ පෙරදිග දිශාවනේ දෙමව්පියෝ. බ්‍රහ්මානි මාතා පිතරෝ කියලා කියන්නේ අම්මා තාත්තා තමයි මගේ නම් සංකල්පේ මගේ අත්දැකීමත් එක්ක පුතෙක් විදියට තාත්තා කෙනෙක් විදියට මං කියන්නේ අම්මා තාත්තට තමයි ළමයාව හරියට හදලා මේ ලෝකෙට එළියට එවන්න පුළුවන්. ඒ නිසා මේ රෝල් මොඩල් එක කියන එක ගැන අපි අවබෝධ කරගන්න මේ ස්වභාව ධර්මයේ අපිට මේ අඩියක් පස්සට යන්න දීපු අවස්ථාවක්. ඒක හරියට තේරුම් අරගන්න. ඉතින් ඒ නිසා කාන්තාවන්ගෙන් ආදරණීය රත්තරන් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ පොඩි කැපකිරීමක් කරන්න මනසින්. එච්චරයි කරන්න වෙන්නේ. මේ වෙලාවේ අපි කතා බහ කරන්න සුහදව මේ ගැන ගනුදෙනුවක් කරන්න. මොකද ගෙදර තියෙන අනිවාර්යයෙන්ම ගනුදෙනුවක් තියෙන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබගේ වටිනාකම සහ ඔබ කොතනදද වචනේ ඕනේ ප්‍රතිචාර. ඔව් ප්‍රතික්‍රියා දක්වන්නේ. දැන් ওই ප්‍රතික්‍රියා සහ ප්‍රතිචාර කියන එක තමයි දැන් ඔබතුමා කිව්වා ප්‍රතික්‍රියාව තුළින් වෙන්නේ තව ගැටුමක් ඇතිවීම. හැබැයි ප්‍රතිචාරය තුළින් මේක අපිට රම්තාක් දුරකට වළක්ව ගන්න පුළුවන් කියන කාරණය නේද? නෑ අපි කවුරු හරි කෙනෙක් මේකනේ අනිවාර්යයෙන්ම දැන් අපිට මේ කන් දෙකක් දීලා තියන්නේ ඇයි? S දෙකක් අපිට දීලා තියෙන්නේ කන් දෙකක් අපිට දීලා තියෙන්නේ මේව ගොඩක් ගන්න කියන එක. එක කටයිනේ දීලා තියෙන්නේ. S දෙකකින් බලන්න කටවල් දෙකකින් අහන්න සහ මේ සමාවෙන්න මේ කන් දෙකකින් අහන්න සහ කටින් එක තැනකින් තමයි ප්‍රචාරක. ඉතින් ඒ නිසා අපිට ඊට වඩා තැන් තියෙනවා අපිට මේ ලස්සන හිනාවකින් ඒකට අපිට ප්‍රතිචාර අපිට දක්වන්න පුළුවන්. නමුත් වැඩේ වෙලා තියෙන අපි අර ගිසුමානෙත් කිව්වාගේ අර පැනික් බටන් එක තමයි ඔබන්නේ ඉස්සලම. රතු පාට බටන් එක තමයි අපි ඔබන්නේ. අපි හිතන්නේ නෑ මේ මැද තියෙන බටන් එක කහ පාට හෝ තැඹිලි බටන් එක එබුවම මේ ගෙදර ලස්සන තැනක් වෙනවනේ. දැන් හිතන්න ගෙදර කොයි වෙලාවෙත් අම්මා සහ තාත්තා අතර ගැටුමක් ඇති වෙනවා නම් දරුවට ඒ සුදුසු වාතාවරණයක් නැහැනේ සමාධි. එතකොට ඒක අරගෙන නේද අපේ පුතා හෝ දුව එළියට යන්නේ. එතකොට එයා ඒකින් ඒ අනුව තමයි
දැන් ඒ ගෙදරදී පේනවා නම් අපේ අම්මා තාත්තා කොහොමද වචනේ ඕනේ ආයිත්. ඔව් ප්‍රතිචාර දක්වන්නේ කියලා. දැන් ඒක ප්‍රතිචාරේ නෙමෙයි නම් ගෙදර ප්‍රතික්‍රියාව නම් දරුවා එළියට ගිය ගමන් ප්‍රතික්‍රියා දක්වනවා. දැන් ඔය ප්‍රශ්න ගැටලු මතුවෙන්නත් ප්‍රධාන හේතුව මං හිතන්නේ ප්‍රතික්‍රියාව නේද? ඒ තුළ ඉන්න ගැටලු වෙන්නේ ප්‍රතිචාරයෙන් නම් අපිට යම් තාක් දුරකට ඒක සමනය කර ගන්න පුළුවන් කමක් තියෙනවනේ. අපි දකින සමාජයේ ප්‍රතික්‍රියාව නේද වැඩි? අනිවාර්යයෙන්ම. ඉතින් ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම අපි පස්සට යන්න ඕනේ කියලා කියන්නේ ඒකනේ. යම්කිසි අපිව බිත්තියට හේතු කරාට පස්සේ අපි තේරුම් අරගන්න ඕනේ. දැන් අපි හිර වෙලා ඉන්නේ කියන තත්ත්වෙදී. ඉතින් අපි එතනින් එන්න අපි මනසින් අර සතිමත් වෙන්න එපානේ. අද උදෙත් එහෙම කිව්වනේ. සතිමත් වෙන්න ඕනේ නේද? එතකොට මේ අපි තියෙන තත්ත්වය අපි තේරුම් අරගන්න වෙනවා. අපි මේක තේරුම් අරගෙන අපි තුලම පිපිරීම ඇති කරගත්තොත් දෙක තමයි හැම වෙලාවෙම කියන්නේ. අපි කොයි වෙලාවෙත් අපේ කාන්තාව උදේ පටන් ගත්තම ඉවරන වෙලාව වෙනකම්ම යම්කිසි පීඩනයක ඉන්නේ. ඉතින් යා හිතන්නේ මේ පීඩනය එළියට දුන්නම හොඳයි කියලා. නමුත් මං හිතන්නේ ඒක නෙමෙයි සිද්ධ වෙන්න ඕන දේ. සිද්ධ වෙන්න ඕන මොකක්ද කියලා අපි මතක් කරමු හරියටම. දුරකථන අමතවක් තියෙනවා. මංගලිකා මහත්මිය ආයිබුවන් ඔබතුමියට. හව් කියන්න ගැටලුව. මම දැන් අපේ පවුල් දස්නේ අර රන්දබර පවුල්ක් නැගෙනවනේ. ඉතින් මේ මම කරන්නේ ඒ වෙලාවට මේ ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉඳලා මහත්ය නැති වෙලාවට තමයි ඒ තරහ පිට කරන්නේ. ඒ වුණාට මහත්යත් එක ත්‍රියටමක් ඇති වෙන්නේ නැහනේ. ඉතින් ඒ වුණාට අර පිටිපස්සේ එළියම කරන්නේ. ඉතින් මේ මම ගොඩක් දුරට ඉවසගෙන මේ දැන් මට කියන්න මේ මහත්ය නැති වෙලාවට තරහ පිට කරන්න මොකද්ද කරන්න කියලා? ඒ වගේ වෙලාවට තව එක දෙයක් කරන්න ගෙදරින් චුට්ටක් එළියට ගිහිල්ලා අවට දිහා බලන්න. දැන් අර පීඩනේ ආවේ ගේ ඇතුලේනේ මංගලිකා නෝනා නේද? ගේ ඇතුලේනේ පීඩනේ ආවේ. එතකොට අන්න හරි. එතකොට මතක තියාගන්න ඔබතුමී කරපු කාරණා දෙකත් කරන්න හෙට ඉඳලා මං කියපු කාරණෙත් කරන්න. මොකද්ද චුට්ටක් ගෙදරින් එළියට ගිහිල්ලා ඉවරලා අවට ලෝකේ සිරි නරඹන්න. එතකොට ඔබතුමියටම තේරෙයි ඔබතුමිය අර තමන්ගේ ඇඟේ තිබිච්ච මේ තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. මොකද දැන් එතුමියට තියෙන තව ගැටලුවක් තමයි දැන් එතුමිය විඳ දරා ගන්නවා මේ දේවල් ඉවසීමෙන් මහත්ය නැති වෙලාවට මේ දේවල් පිට කරන්නේ. හැබැයි ස්වාමි පුරුෂයා හැම විඳ දරා ගන්නේ නැහැ කියන කාරණේ තමයි ගොඩක් මතු කරලා තිබුණේ. ඒ කියන්නේ පිරිමි පාර්ශවයේ. එහෙම අවස්ථාවක මොකද? ඒක තමයි ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා පිරිමි පාර්ශවයේ ගෙදර ආපු වෙලාවක දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රශ්න කතා කරන්නේ ගෙදර එනකොටමනේ. පිරිමි එක්කෙනා ගෙදරින් එනකොටම ප්‍රශ්නේ කිව්ව ගමන් මොකද වෙන්නේ සමාධි? දැන් මොකද වැඩ ඇරිලා ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් බස්වල හරි වාහනේ හරි අමාරුයි. වාහනේ තමන්ගේ වාහනේ පදවගෙන ආවත් හරි අමාරුයි පාරේ එන්න. ඉතින් එහෙම දැන් ඒතොරේ ප්‍රෙෂර් එකක් අරගෙන එන්නේ. එතකොට මේ දෙයක් අපි කතා කරද්දි හොඳට මතක තියාගන්න අපි අර ඉස්සර මේ වැරන්ඩ් එකක් ගෙදර තිබුණේ ඒකනේ. දැන් ඒක වෙනස් වුණානේ. ඇයි වැරන්ඩ් එකක් තිබුණේ ගෙදර? සාමූහික වෙකට ඔව් මිදුලක් තිබුණා ඉස්සර. ඒ කියන්නේ මේ ගේ ඇතුළ තියෙන තැන හැම වෙලාවෙම සමාධි මේ ප්‍රශ්න තියෙන තැනක් ගේ ඇතුළ. එළියට ගියාට පස්සේ ඒක බැලන්ස් වෙනවා. දැන් අපි ඔක්කොම අපේ තියෙන කුටුම්බ ඔක්කොම වෙනස් කරගෙන අපි තියෙන්නේ. ලොකු ගයක් හදලා තියෙනවා වැරෙන්ඩ් එක අමතක වෙලා. මම අර එකයි මංගලික නෝනාටත් කිව්වා අපි චුට්ටක් එළියට බහින්න. එළියට බැස්ස ගමන් අපි සම්පූර්ණයෙන්ම අපි හිතන සිතුවිලි ටික වෙනස් වෙනවා. ඉතින් මතක තියාගන්න ඔබතුමියගේ මහත්මයාටත් එයාවත් තේරුම් ගන්න වෙනවා. මෙතනදී කවුරු හරි එක කෙනෙක් චුට්ටක් පල්ලෙහාට යන්න වෙනවා. නැති වුණොත් ප්‍රශ්නේ මම අතරම හරි අගය කරන ඔබතුමියගේ කාර්යභාරය සම්බන්ධයෙන් ඒක තමයි සිදුවෙච්ච දේ. ඒ කියන්නේ වැඩිම ප්‍රෙෂර් එකක් නැති කෙනා මං කියන්නේ. එයා මේක විඳදරා ගන්න ඕනේ. එළියට ගිහිල්ලා මේක අරගන්න මං හිතන්නේ එතනින් තමයි අපිට පටන් ගන්න වෙන්නේ. අද පරමාදර්ශී චරිත මේ මංගලික නෝන වගේ ඉන්නවා. එතනම සමාජයේ එහෙම ඉන්නවා තේරුම් අරගෙන ඉන්නවා. අපි දැන් වර්තමාන සමාජය දැක්කම සහ ගත්තම අපිට කතා කරන්න පුළුවන් දැන් අද කාන්තාවට කියලා සමහර අවස්ථාවල නිවසේ වැඩිපුර වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. තියෙන මේ ආර්ථික මට්ටමත් එක්ක තියෙන සමාජ මට්ටමත් එක්ක අපිට සිද්ධ වෙනවා කාන්තාවකට උනත් රැකියාවක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ස්වාමි පුරුෂයා රැකියාව කරලා ගෙදර ඇවිල්ලා තමන්ගේ වැඩ කටයුතු ස්වාමි බිරිඳ විසින් කරලා දෙන කෑම බීම හදලා එහෙම කරන්න. නමුත් කාන්තාවට බෑ එහෙම ඉන්න. කාන්තාව දරුවන්ගේ වැඩ කරන්න ඕන. එතකොට අර පීඩනය
තව ටිකක් අපි අර කියන වගේ ඩබල් වෙලා තමයි එන්නේ. නෑ එතනදී අපි ඇත්තටම පිරිමින්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලා සිටින්න වෙනවා. අර සාම්ප්‍රදායික පිරිමියාගේ කාර්යභාරයෙන් අපි වෙනස් වෙන්න වෙනවා. දැන් මම ගෙදර තේ හදනවා, ඇඳුම් අදිනවා, සමහර පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරාම මං හිතන්නේ වැඩ බෙදාගෙන කරනකොට තමයි අර ඒ ආදරය කියන එකත් එන්නේ. ඉතින් අර සාම්ප්‍රදායික විදියට කාන්තාව දැන් හොඳ උදාහරණ තමයි සමාධිය. දැන් ඔයා කියන දේ ඔයා වැඩටත් යනවා. එතකොට වැඩට යන කෙනෙක් විදිහට එතකොට හරි ගැටුමක් ඇති වෙනවා. මේ දෙන්නම වැඩට ගිහිල්ලා නෙන්නේ. දෙන්නගෙම ඔයාගේ ආයතනයේ තියෙන ප්‍රෙෂර් එක මහත්යාගේ ආයතනයේ ප්‍රෙෂර් එකත් එක්කන ප්‍රෙෂර් එක ඩබල් වෙලා. දැන් මේකේ තියෙන අපි බලන්නේ නැතිම පැත්ත තමයි අර අහිංසක දරුවෝ ටිකනේ දුක් විඳින්නේ. දැන් මිසයිල් ප්‍රහාර ළමයිට පේනවා හෙට මෙහෙට යනවා. එතකොට දැන් දරුවෝ ටික කොහොමද මේ මල් ටිකක් නේ තියෙන්නේ. දැන් මගේ ගෙදර 16යි 15යි 5යි. දැන් ඒගොල්ලන්ට පේනවනම් අපි දෙන්න අතර දුහන්ද සටනක් යනවා කියලා. දැන් මම හැම වෙලාවෙම මම ආදරෙන් කියන දෙයක් මෙතනදී මම කියන්න මේ දරුවෝ ඉස්සරහා තමයි ඔබ ආදරෙන් ඉන්න ඕනේ. ඔබ ගහ බැන ගන්න ඕනේ දරුවන්ට පේන්නේ නැති. නමුත් අපි එහෙම නෙමෙයි කරන්නේ. බැනගන්නේ සමාධි දරුවන්ට පේන්න අපි ආදරය කරන්නේ දරුවන්ට පේන්න. දරුවෝ හැම වෙලාවෙම හිතන්නේ අපේ අම්මයි තාත්තයි කේන්තියෙන් ඉන්නේ කියලා. ඉතින් ඒක දෙන්න එපා. මොකද හේතුව ඒ දරුවෝ එතනින් ඉස්සරහට යන්නේ ඇවිල්ලා අපි ඔයාගේ මගේ අම්මා තාත්තගෙන් ආපු දේ නෙමෙයි අද ඉස්සරහට යන දරුවෝ හරිම නිර්මාණශීලී දක්ෂතාවයේ තියෙනවා, ලෝකේ දැකලා තියෙනවා, ක්‍රියාශීලී ඊළඟට අති දවනකාරී. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ළඟ තියෙන මේ බුලට්ස් ටිකත් හරිම පවර්ෆුල්. ඉතින් ඒ එල්ල කරන ආයුධ ටික මුලින්ම අපිට නෙල්ල වෙන්නේ. එහෙම වෙන්නේ නැද්ද? දැන් අර ඔබතුමා අතනදී මතු කරා මේ සාම්ප්‍රදායික පුරුෂයෙක් නොවි පිරිමි කෙනෙක් නොවි අපි පොඩ්ඩක් අර කියන්නේ අපි ෆ්ලෙක්සිබල් වෙන්න නම්‍යශීලී වෙලා හැම පැත්තටම උදව් කරන්න. හැබැයි අද සමාජයේ අපි දකිනවා ඒ කියන්නේ සමහර අවස්ථාවල කාන්තාවකට පුංචි උදව්වක් කරාම ස්වාමිපුරුෂයා හිතන්නේ ඒක Tamanට මදිකමක් කියලා. ඒක අපේ පිරිමිකමට මදිකම. එහෙම තමයි සමහර පිරිමින් පාර්ශ්වය හිතන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් බෑ. දැන් මට හොඳට පොල් ගන්න පුළුවන්. බබි ඉරින්දට වඩා හොඳට මට හීනියට පොල් ගන්න පුළුවන්. ඉතින් ඒක මම හරි ආසාවෙන් කරනවා. ඉතින් ඇඳුම් මදින්නත් දැන් ළමයි කැමති මම ඇඳුම් මදිනවා නම් ඒක නීට් එකට මදිනවා කියලා. මම මදින්නේ නැහැ ගොඩක් අම්මා තමයි මේ බිරිඳ තමයි මදින්නේ. නමුත් මං කියන්නේ අපි මේ ෂෙයාරින් ඇන්ඩ් කෙයාරින් නේ. ඒක තමයි හරිම වැදගත් වෙන්නේ. ඉතින් එතනට යන්න ඕනේ. අපේ මම මේ බොහොම ආදරෙන් අපි මේ වැඩසටහන පුරා අපි කාන්තාව ගැන කතා කරාට ස්වාමි පුරුෂයාට තියෙන කාර්යභාරය ලොකු දෙයක් තියෙනවා. නමුත් දැන් මෙන්න මෙතනදී මම චුටි කතාවක් කියන අපි මේ වැඩ බෙදාගෙන සමාධි කරනවා නම් අපි ඔක්කොම ටීවී බලන්නේ එක වෙලාවෙ නම් කන්නේ එක වෙලාව දැන් ඕකනේ වෙලා තියෙන වැඩේ. කාන්තාව උයන වෙලාවෙදී ස්වාමි පුරුෂයා පුරුදු වෙලා තියෙනවා ටීවී එක බලන්න. එහෙම නෙමෙයි. කාන්තාව උයන වෙලාවෙදී ස්වාමි පුරුෂයාට එතනට ගිහලා උදව්වක් කරන්න හරි අඩු ගානේ එයත් එක්ක ඉන්න පුළුවන් හරි මම හැබැයි කරන්නේ නැහැ මේ වැඩේ. මම අද ඉඳලා උත්සාහ කරනවා කරන්න. දැන් මට කියනකොට මට තේරුණා ඇත්තටම. එතකොට ඒ වගේ දෙයක් වුණාම එතකොට ඒ ෆ්ලෝ එක ලස්සනට තියෙනවා. ළමයි දකින්න දෙන්න එක තැන ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ පාඩම් කරනවා. ඊට පස්සේ මේක ඉවරුණාට පස්සේ දැන් අපි රෑනේ මේ කතා කරන්නේ. එතකොට සියලු දෙනා මේක තැනට ටීවී බලනවා අපි කනවා. එතකොට මෙතන ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි. තම තමන්ගේ කාර් අපි දැන් අපි ගෙදර 5 දෙනා කාර්යයන් 5ක් කරනකොට එතන හරි අමාරුයිනේ. එක එක්කෙනාට ප්‍රෙෂර් එක දෙනකොට මේක මෙතන අමාරුයි. නමුත් තේරුම් අරගත්තා නම් 5 දෙනාම අපි එක වෙලාවෙදී සියලුම කාර්යයන් කරන්න ඕනේ කියලා එතනයි වැදගත්. ඉතින් ඒ නිසා මම බොහොම ආදරෙන් අපේ ආදරණීය ස්වාමි පුරුෂයන්ට මම බණි දන්නේ මගේ නම්බර් එක දුන්නාට ප්‍රශ්නයක් නැහැ. අපි මේක තේරුම් අරගන්න වෙනවා. මොකද හේතුව අපි අද ජනවාරි 5යි නේද? ඒතර දවස් 360ක් තියෙනවා මේ අවුරුද්දට. ඉතින් මේක අපි තේරුම් අරගෙන යන්න වෙනවා ඉස්සරහට. මොකද එහෙම නොවුනොත් මේ කුටුම්බය තුල සමාධි ගැටුම් ඇති වුනොත් සමාධි මේ ගැටුම කියන එක ඇති වුනොත් ඇත්තටම ඒකේ අනවශ්‍ය බලපෑම සිද්ධ වෙන්නේ කාටද? දැන් ළඟදී ළමෙක් ලිඳට පැනලා තිබ්බනේ. දැන් අඬන්නේ කවුද වැඩිපුරම? දෙමාපියෝ තාත්තා තමයි ඇඬුවේ වැඩිපුරම. ඒ නිසා මගේ අදහස තමයි දරුවට ස්මාර්ට්ෆෝන් එක දෙන්න ඕනේ. දැන් මගේ පුතාට ස්මාර්ට්ෆෝන් එක ලොකු පුතාට දීලා තිබුණා. ඉතින් අපේ බිරිඳ මොකද කරේ? එක දවසක් රෑ 2ට ගිහලා බලනකොට එයා chat කරනවා. ඉතින් එදා සිට නිින්දට යනකොට ෆෝන්ස් දෙක එයාට බාර දීලා යන්න ඕනේ. අන්න හරි. අන්න එතන තමයි වෙන්න ඕනේ. ඒක තමයි කාර්යභාරය. දැන් අපේ දෙමව්පියෝ අතින් ඒක වෙන්නේ නැහැ. අපි හිතන්නේ ෆෝන් එක පාවිච්චි කරනවා කියන්නේ එයා ඔක්කොම හරි කියලා. මොකක් හරි වුණාට පස්සේ කවුරු හරි කෝල් කරාම තමයි අපි. නමුත් එහෙම බෑ. ඒ තමන් ඒ වගකීම අම්මා තාත්තා කියන එක වගකීම අරගන්න ඕනේ. ඒ නිසා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ දරුවන්ට රෑ 10න් පස්සේ ඒ කියන්නේ ඔබ ළඟ ඉන්න වෙලාවෙදී ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්න.
ඔබ පිටිපස්සෙන් ගිහලා බලන්න මොනවද කරන්න කියලා. ඒ සමාජයට දරුවන් සහ හැමෝටම මූලිකවම පිටිපස්සේ ඉඳලා හැමදේම දෙමව්පියන්ගෙන් තමයි ලබා දෙන්නට ඕන කියන. අනිවාර්යයෙන්ම ළමයි මොනවද කරන්නේ කියන එක ගැන අවබෝධයක් දෙමව්පියන්ට තිබිය යුතුයි. ඉස්සර අපේ අම්මලා තාත්තලාට දෙමව්පිය තිබුණා අවබෝධය. නමුත් දැන් නැති හේතුව මොකද? අපි අර තාක්ෂණ මෙවලම් එක බෑ. එහෙම බෑ, ඉගෙන ගන්න ඕනේ. අපි ලබන සතියටත් මිහි දිගුවක්ම කරනවා. අනිවාර්යයෙන්ම. ඒක අපි ඔබතුමාට ආරාධනා කරනවා ලබන සතියටත් එකතු වෙන්න. සහ ඔබටත් අපි ආරාධනා කරනවා එකතු වෙන්න. මේ කතා බහේම තවත් දිගුවක් විදිහට අපි ලබන සතියේදීත් කතා කරනවා. මොකද කතා කරන්න ගොඩාක් තැන් තියෙනවා අපිට ලැබෙන කාල වේලාවත් එක්ක. අපි උපරිම උත්සාහ කරනවා ඔබේ ජීවිතයට මේ දේවල් පිළිබඳ ලබා දෙන්න. දැන් පීඩනකාරී තත්ත්වෙන් මිදෙන්න ඔන්න හොඳ උපදෙස් ටිකක් ලබා දුන්න මෙතුමන්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දේවල් කියන්න ඔබතුමන් එකතු වුණාට. ඉතින් පෞද්ගලිකව ඔබට යම් උපදෙසක් ලබා ගන්න පුළුවන් මෙතුමා සමගින් කතා බහ කරලා 077යි 441යි 66යි 55 077යි 441යි 66යි 55 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මෙතුමා සමග සම්බන්ධ වෙලා තවත් ඔබේ ජීවිතය යහපත් කරගන්නට ඒ නිසි උපදෙස් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. අද දවසට සමුදෙනවා. හැබැයි ලබන සතියේ නැවත මුණ ගැහෙනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මානව සම්පත් කල්පනාකරන උපදේශකතුමන් අමින්ත සුගත සිල්වා මහත්මයාට අද දවසේදී අපත් සමගින් එකතු වුණාට බොහොම ස්තුතියි. ආයිබෝන් සුබ දවසක්. සුබ දවසක් වේවා. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි නිරෝගී සුව විශේෂාංගය තුළින් කතා බහ කරන්න සූදානම්. ඇල්කොහොල් භාවිතා කිරීම තුළින් අපි අක්මාවට වන හානිකරදායි තත්ත්වයන් මොනවද කියන කාරණේ. ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙන ආමාන්ත්‍රික හා අක්මා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉසුර්ජිත් ලියනගේ වෛද්‍යතුමන් රැඳිලා ඉන්න අපි විරාමයෙන් අනතුරු නැවත ඔබ මුණ ගැහෙනවා. බදාදා අපි යමුලේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.